समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ සිදු කරනු ලබන උතුම් ධර්ම දානමය කුසල කර්මයත් ධර්ම ශ්‍රවණානිසංසයත් මෙතෙක් ඔබේ ජීවිත කාලය තුල ඔබ රැස් කරගත්ත අන්‍ය සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
පින්නතුනේ අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මහා මංගල සූත්‍ර දේශනාවට අයිති වෙන ගාථා රත්නයක් මුල් කරගෙන සමාජයට ඊටාම ප්‍රයෝජනවත් වෙන ධර්ම කාරණාවක් මංගල කාරණාවක් පැහැදිලි කරලා මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න. මේ ගාථා රත්නය ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමං. මේ ගාථා රත්නය තුල අන්තර්ගත වෙන මංගල කාරණා විශේෂයෙන් කරුණු 5ක් විතර මේ ගාථා රත්නයේ අන්තර්ගතයි. අපේ භාග්‍යතුන් වහන්සේ මේ උතුම් සූත්‍ර දේශනාව තුලින් මංගල කාරණා 38ක් ලෝකයට අවධාරණය කළා. එතකොට මංගල කාරණා කියලා කියන්නේ මේ ලෝකේ තියෙන උසස්ම කාරණා 38ක් තමයි මේ මංගල කාරණා කියලා කියන්නේ. තවත් මීට වඩා උසස් කරුණු එතකොට මේ ලෝකේ නැහැ. උසස්ම කාරණා 38ක් තමයි මෙතන ගොනු වෙලා තියෙන්නේ. ඒ කාරණා 38න් 5ක් මේ ගාථා රත්නයේ තුල අන්තර්ගතයි. ගාරවෝච නිවාතෝච පළවෙනි එක තමයි ගරු කළ යුතු අයට ගරු කිරීම. බලන්න කොච්චර වටිනවද කියලා. මේ ලෝකේ තියෙන උසස්ම කාරණාවක් තමයි ගරු කළ යුත්තාට ගරු කිරීම. එතකොට මේ කරුණයි වර්තමානයේ අපි ජීවත් වෙන සමාජයේ සිදුවීමයි සංසන්දනය කරලා බලහම මේ ලෝකෙ මේ උසස්යයි සම්මත කරුණු අපි අතින් කොයි තරම් ගිලිහිලා ගිහිල්ලාද. උසස් කරුණු අපෙන් ඈත් වෙලා කියලා කියන්නේ උසස් නැති පහත් කරුණු අපේ ජීවිතවලට ඇතුල් වෙලා කියන එකයි. පහත් ගුණධර්ම ඇතුල් වෙලා. එහෙනම් ගරු කළ යුත්තන්ට ගරු කිරීම. ඊළඟට සඳහන් කළා මේ යටහත් පැවැත්ම. මොකද්ද මේ යටහත් පැවැත්ම කියලා කියන්නේ? මාන්නක්කාර නොවීම. උඩඟුකම, උද්දච්චකම මේ ආදි වචන වලිනුත් අපි මේක හඳුන්වනවා. එහෙම ගති ලක්ෂණ වලින් ඈත් වෙන එක තමයි මෙතන නිවාත ගුණය කියලා සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කළා ලද දෙයින් සතුටු වීම. සන්තුට්ඨීච කතඤ්ඤුතා. ලද දෙයින් සතුටු වීම. Tamanට යමක් ලැබෙනවා නම් බොහෝ වෙලාවට ලැබෙන්නේ අපි සංසාරේ දීපු ප්‍රමාණය. මට වඩා දන් දුන්න කෙනෙක්, මට වඩා ඒ කාරණාව ප්‍රගුණ කරපු කෙනෙක් සංසාරේ හැබෑවට මට වඩා බොහෝ දේවල් ලබනවා. හැබැයි ඔහුට ඊර්ෂ්‍යා කළා කියලා, ඔහුට වෛර කළා කියලා මට ඔහුගේ දියුණුව නවත්තන්න පුළුවන්ද? ඒක පෙර ඔහු විසින් කරගත්ත කුසල කර්මයක ප්‍රතිඵලයක්. ඒ වෛරය නිසා මාවම වෙනසෙනවා මිසක් මට ඔහු විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. සමහරලාට ඒ සඳහා වෙනත් නොයෙක් උපක්‍රම පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ අපි අනුගමනය කරන නොයෙක් උපක්‍රම වලින් ඔහුට හානියක් වෙන්න නම් ඒත් එහෙම දෙයකින් හානි වෙන්න තරම් කර්මයක් ඔහු තුල තියෙන්නත් ඕනේ. ඉතින් එහෙම නැත්තම් එහෙම කළා කියලා හානි කරන්න පුළුවන් කමකුත් නෑ. සංසාරේ තමන් යමක් ප්‍රගුණ කළාද ඒ අතර දානීය විශේෂයෙන් ප්‍රගුණ කරපු අය මේ ජීවිතය තුළ බොහෝම සැප සහිතව ජීවත් වෙන්න කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මෙතන සඳහන් කළා ලද දෙයින් සතුටු වෙන්න. තමන්ට යමක් ලැබුණා නම් ඒ මම දීලා තියෙන ප්‍රමාණය. මීට වඩා ඕන කියලා හිතෙනවා නම්, මීට වඩා සසර අද තියෙන අඩුපාඩු මගහැරව ගන්න ඕන කියලා හිතෙනවා නම් මේ ජීවිතයේ තුලින් කළ යුතු විකල්පය තමයි අද පුළුවන් තරම් දන් දෙන්න. තමන් කැමති දේවල් දන් දෙන්න. එතකොට අපිට ඊළඟ ජීවිතයකින් අනිවාර්යෙන් ඒක ලැබෙනවා. අද ඒක නැති නිසා තියෙන දුක එදාට
තුනී වෙලා යන්න ඒ කාරණාව හේතු වෙනවා. ඒ නිසා ලද දෙයින් සතුටු වෙනවා කියන කාරණාව මේ ලෝකේ තවත් සුවිශේෂී කාරණාවක් හැටියට දක්වලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි සුදුසු කාලයේ ධර්ම ශ්‍රවණය කිරීම. සුදුසු කාලයේ බණ අහන්න ඕනේ. මේක බණ අහන වෙලාවයි කියලා අපි කාලඝෝෂණය කරනකොට කියනවා. දැන් මේ සුදුසු කාලයේ ධර්ම ශ්‍රවණය කිරීම. බණ අහන්න සුදුසු කාලයේ වෙච්චහම නොයේ කාල ගැන මෙතන සඳහන් කරන්නත් පුළුවන්. හැබැයි එක පැත්තකින් මේක පැතිකඩවල් ගණනාවකට විස්තර කරන්න පුළුවන්. ඒතර එක පැත්තකින් බණ අහන්න හොඳම කාලය වයෝවෘද්ධ වෙන්න කලින්, ලෙඩ රෝග වෙලා එක්තැන් වෙන්න කලින්, ජීවිතේ පටන් ගන්නකොටම, ජීවිතය ගැන වැටහීමක් ලැබෙන්න පටන් ගන්නකොටම කෙනෙක් බණ අහන්න පටන් ගත්තාම මේ ජීවිතයේ ඉස්සරහට පවත්වන්නේ කොහොමද, පැවැත්විය යුත්තේ කොහොමද, මේ ජීවිතේ සැලසුම් කරන්න ඕනේ කොහොමද කියන කාරණාවල් ටික මුලින්ම දැනගන්නවා. තරුණ කාලේ ඉඳලා අත්හැරලා හදාගන්න ඕනේ උතුම් සංසාර විමුක්තිය. ජීවිතයේ අන්තිමට ගිහිල්ලා එක්තැන් වුණාට පස්සේ අහලා දැනගත්තට වැඩක් නෑනේ. එදාට ක්‍රියාත්මක වෙන්න බෑනේ. අහන්න විතරයි පුළුවන්. නමුත් තරුණ කාලේ අහනවා වගේම ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා බණ අහන්න සුදුසු කාලවලින් එකක් හැටියට මේ අහන ධර්මයට අනුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන් කාලයක ධර්ම ශ්‍රවණය කරන එකත් තවත් එක සුදුසු කාලයක්. ඉතින් මේ වගේ කාල කීපයක් මේකට එකතු කරන්න තව පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා ටික අන්තර්ගතයි මේ ගාථා රත්නය තුල මංගල කාරණාවන් හැටියට. ඉතින් අපි මේ කාරණා පහෙන් අද ධර්මදේශනාවේදී විශේෂයෙන් සාකච්ඡා කරන්න කියලා කල්පනා කළේ මේ යටහත් පැවැත්ම, නිවාත ගුණය, එහෙම නැත්නම් උඩඟු නොවීම, අහංකාර නොවීම කියන කාරණාව මූලික කරගෙන ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කරන්න. මේ යටහත් ගුණය, නිවාත ගුණය යම් කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ප්‍රගුණ කරනවා නම් ඔහු මේ ලෝකේ බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක්. මන උගත් කෙනෙක්, ශ්‍රේෂ්ඨ කෙනෙක්, ගුණ දහමින් පොහොසත් කෙනෙක්, මේ ජීවිතේ ධර්මයෙන් හොඳට ඵල බර වෙච්ච කෙනෙක්, මහා ධර්මයේ දරණ කෙනෙක් නිවාත ගුණේ දියුණු කරගත්තා කියලා කියන්නේ. යම් කෙනෙක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ විද්‍යා දදාති විනයං. අධ්‍යාපනයේ ප්‍රගුණ වෙන්න පුද්ගලයෙක් තුළ නිකම්ම ඇති වෙන්නේ ශික්ෂණය, හික්මුණ බව. අපි ඒකට විනය කියලා පාවිච්චි කරනවා. සිංහල කියමනක් ඒ නිසා තියෙනවා උගත් තරුණයා මහල්ලෙක් කියලා. උගත් තරුණයා මහල්ලෙක්. මොකද ඔහු බොහෝ දේවල් ප්‍රගුණ කරගත්ත කෙනෙක්. ඒ නිසා අනවශ්‍ය කලබල වීම සහ නොගැලපෙන වැඩ ඔහු තුලින් දැන් අයින් වෙලා තියෙන්නේ. ඔහුට යමක් තේරෙනවා හොඳට. ඒකයි මේ වචනේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒතර කොහොමද මේ කටයුතු කරන්න කියලා තියෙන්නේ? අං සිඳුණු ගවයෙක් වාගේ. අං සිඳුණු ගවයෙක් හරි අසරණයිනේ. අන් දෙක නැති නිසා. ඒතර මේ නිවාත ගුණයෙන් යමෙක් යුක්ත වෙනවා නම් ඒ අන් සිඳුණු ගවයා කොච්චර අසරණද? තමන්ගේ බලපුලුහංකාරකම්, තමන්ගේ දැනුම, හැකියාව, මේ සියලුම දේවල් තියාගෙන ඒක ප්‍රදර්ශනය කරන්න නොගොස් බොහොම හැමෝටම කීකරුව ජීවත් වෙනවා කියන එකයි. නමුත් හැකියාවන්ගෙන් පිරීලා ඉන්නේ. නමුත් ඒක පැන පැන කාටවත් පෙන්වන්න උත්සාහ කරන්නේ, කියා පාන්න උත්සාහ කරන්නේ. ඒක මෙතන තියෙන තවත් සුවිශේෂී ගුණාංගයක්. ඒ නිසා සඳහන් කළ අං සිඳුණු ගවයෙක් වගේ. ඒ විතරක්ද නෙමේ දල සිඳුන සර්පයෙක් වගේ කටයුතු කරන්න කියලා. දල සිඳුන සර්පයාටත් කරන්න දෙයක් නැහැ. සර්පයා ආරක්ෂාව උදෙසා අනික් කෙනාට පහර දෙනවා. ඒ පහර දෙනකොට දල වැදෙන්නම පහර දෙනවා ආරක්ෂාව හොයනකොට. ඉතින් දල වැදෙන්න පහර දෙනවා විතරක් නෙමේ වැදෙනවත් එක්කම අපේ ඇඟට විසක්ද මුදා හරිනවා. ඒ තුලින් අපි අඩපණ කරනවා. නමුත්
දල කැඩුන සර්පයා කොච්චර අසරණද? ඕට ගොදුරක්වත් හරියට දැහැගන්න බෑ. නමුත් සඳහන් කරනවා ආන් ඒ වගේ කෙනෙක් වගේ මේ ලෝකේ ජීවත් වෙන්න. ඒ කියන්නේ මල්ලගේ හැකියාව නැතුව නෙමේ. ඒ හැකියාවෙන් බලපුලුහංකාරකමින් ශක්තියෙන් තවත් කවුරුවත් පෙලන්න එපා කියලා කියන්නේ කාටවත් හානි කරන්න එපා. නිවාත ගුණය කියලා කියන්නේ ඒක. ඒතර මෙතන සඳහන් කරන්නේ අපි අහංකාරකම උඩඟුකම කියන වචනයත් මෙතෙන්ට ගැලපෙනවා කියලා. තව විදිහකට අපි කියනවා මානය කියලා. මානය කියන්නේ මොකද්ද? මැනීම. Taman සමග සංසන්දනය කරලා බලනවා අනික් අය. ඔහු මට වඩා ධනයෙන් උසස්ද? ඔහු මට වඩා උසස්කමින් උසස්ද? මම අඳින ඇඳුම් වලට වඩා ඔහු අඳින ඇඳුම් වටිනාකමින් යුක්තද? මගේ ආභරණ වලට වඩා ඔහුගේ ආභරණ වල වටිනාකම වැඩිද? මගින් යන වාහනයට වඩා ඔහු යන වාහනේ ගණනින් වැඩිද? සැප පහසුකමින් වැඩිද? මේ වාගේ නොයේ ක්‍රම පාවිච්චි කරමින් මැනීමක් කරනවා. මානය. ඒ හැම තැනකින්ම උත්සාහ කරන්නේ ඔවුන්ට වඩා මම උසස් කියන තැනට එන්න. හැබැයි මේ මානය හරි භයානක අකුසලයක්. කොහොමද සඳහන් කළේ? මානේන මක්කටෝ හෝති. මානය තියෙන අය වඳුර වෙලා ඉපදෙනවා. නැත්නම් රිලව් වෙලා ඉපදෙනවා. අතිමානීන කුක්කුටු. ඊටත් වඩා මානයෙන් බොහොම ඉහළට ගියපු අය සුනකයෝ වෙලා ඉපදෙනවා. අතිමානේන කුක්කුටු. සුනකයෝ වෙලා ඉපදෙනවා. මානෙ තියෙන අය. එතන සුනකයෝ වෙලා උපදින තවත් අවස්ථාවක් ධර්මයෙන් කියනවා. සිල් නැතුව දන් දුන්නහම ඒත් සුනකයෝ වෙනවා කියලා. සිල් නැතුව දන් දුන්නහම සුනකයෝ වෙනවා විතරක් නෙමෙයි තව ඇත්තු වෙනවා, අශ්වයෝ වෙනවා, වෘෂභයෝ වෙනවා. මේවායේ කාරණා ගොඩක් පැහැදිලි කරලා තියෙනවා. ඒ අතර සුනකයෝ වෙලත් ඉපදෙනවා. හැබැයි එහෙම දැන් සුනකයෝ ගැන කතා කරාම අපි ජීවත් වෙන සමාජයේ ආකාර දෙකක් දකිනවා. සමහර සුනකයෝ පින් කරලා මනුස්ස ජීවිතය ලබාගත්ත මිනිස්සු විඳින සැපයට වඩා බොහොම උසස් සැප විඳින සුනකයෝ මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. උසස් සැප විඳිනවා. සේවක සේවිකාවන් පවා ඒ සුනකයන්ට ඉන්නවා. වෛද්‍යවරු පවා ඒ අයට වෙනම ඉන්නවා. සමහර සුනකයන්ට යාන වාහන පවා තියෙනවා. ඊටාම උසස් මට්ටමේ ඉන්නවා. මොනවා කරලා නිසාද? දන් දීලා නිසා. හැබැයි එහෙනම් ඇයි සුනක උනේ? සිල් රැකලා නැති හින්දා. ඉතින් ඒතර මෙතන මේ මානීන මක්කටෝ හෝදී අතිමානීන කුක්කුටෝ කියන කාරණාවේදී සුනකයෝ වෙලා ඉපදෙනවා කියලා කියන්නේ එහෙම සුනක වෙච්ච කතාවක් නෙමෙයි මේ කියන්නේ. තවත් සුනකයෝ පිරිසක් අපි දකිනවා අගු පිල්වල läගගෙන, අලු ගොඩවල් වල läගගෙන බොහෝම දුකසේ ජීවිත ගත කරන, නිරන්තරයෙන් මිනිස්යන්ගෙන් ගුටි කන, ලෙඩ වෙලා මේ කලිය ඇඟ කහ කෑකෝ ගහ දුක් විඳින සුනක පිරිසක් අපි දකිනවා. දැන් සමහර බ්‍රාහ්මණවරු පවා මරණයටපත් වෙලා සුනක වෙලා ඉපදිච්ච අවස්ථා පිළිබඳව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ මානය තියෙන අය ඒ මානෙන් මිදෙන්න ධර්මානුකූලව කටයුතු කරගත්තේ නැත්නම් පිළියම් කරගත්තේ නැත්නම් අන් ඒ වගේ දුක්ඛදායක තත්ත්වයන්ටපත් වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ වගේ කරුණු රාශියක් මේ මානෙ ගැන පැහැදිලි කරනකොට උදාහරණ දක්වලා තියෙනවා. උඩඟුකම නැති කරගන්න, නිවාත ගුණේ වඩා වර්ධනය කරගන්න, දියුණු කරගන්න මෙන්න මේ වාගේ චරිත ජීවිතයේ ආදර්ශයට අරගන්න කියලා. මෙතන දක්වන්නේ නම් ලෞතර බුදුරජාණන් වහන්සේ හැරුණහම මේ බුද්ධාන්තරයේ තියෙන සුවිශේෂීම චරිතය පිළිබඳව. ඒ කාගේ චරිතයේද? ඒ තමයි ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චරිතය. මේ ශාසනයේ සංඝ රත්නයේ කෙරවල කියලා හඳුන්වලා තියෙන්නේ. සරියුත් මහරහතන් වහන්සේට වඩා ඉහළට යන්න සමත් භික්ෂූන් වහන්සේ නමක් මේ ශාසනයේ නැහැ කියලා කියන්නේ. ඒකයි සංඝයාගේ කෙරවල කියලා තියෙන්නේ. යම් භික්ෂුවක් නම් සාරිපුත්තයන් පහු කරලා නම් යන්න බෑ කියලා සඳහන් කරන්නේ. ඊට මෙහන් තමයි හැමෝම ඉන්නේ.
ඒකයි කෙරවල කියලා කියන්නේ එහාට බෑ කාටවත්. ඒ කියන්නේ ඒක නීතියක්ද? නෑ සාරිපුත්තයන් වහන්සේගේ ගුණය ඉක්මවන්න සමත් නැහැ කියන එකයි. වෙන නීතියක් නෙමෙයි. ඒ ගුණ ඉක්මවන්න සමත් නැහැ. මේ ශාසනයේ මොන තරම් ශ්‍රේෂ්ඨ තැනකට ආවද? ඒක වැටහෙන්න පින්නතුනි මට හිතෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවබෝධ වෙන්නත් ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ ළඟ දෙවෙනි ආසනය උරුම කරගන්න තරම් මේ සංසාරේ මොන තරම්නම් පින් කරන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ ගාවින් වාඩි වෙන්න. පිණ්ඩපාතේ වඩිනකොට බුදුරජාණන් වහන්සේගේ ළඟින් වඩින්න. උන්වහන්සේ බොහෝ වෙලාවල එහෙම වැඩලා නැහැ. බණ අහනකොට ඉස්සරළම භාග්‍යතුන් වහන්සේගේ දකුණු පැත්තේ මුලින් ඉන්න දෙවණියට. ඒ වෙනුවෙන් මේ සංසාරේ කොච්චර පින් කළාද? කොච්චර කැපකිරීම කළාද? කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භික්ෂු ආසයෙන් ඉවත් වෙලා යන්න එක හේතුවක් නෙමේක. කොණ්ඩඤ්ඤයන් වහන්සේ තමයි මේ ශාසනයේ පළවෙනි රහතන් වහන්සේ. නමුත් අසුන් පනවනකොට ධර්ම දේශනා කරනකොට කොණ්ඩඤ්ඤයන් වහන්සේ යාසනේ පනවන්නේ සරියුත් මුගලන් දෙනම වහන්සේ ආසන වලට පස්සේ. හැබැයි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිටිපස්සේ ආසනයේ ඉන්නකොට සරියුත් මුගලන් දෙනම වහන්සේලා ඉස්සරහ ආසනයේ ඉන්න බෑ කියලා කියන්නේ. ඒ කියන්නේ ඉන්න බෑ කියලා කියන්නේ වෙන දෙයක් හින්දා නෙමෙයි. ඒ තරම්ම තියෙන ගෞරවය නිසා කොණ්ඩඤ්ඤයන් වහන්සේ පිටිපස්සේ ඉන්නකොට ඉස්සරහින් ඉන්න කැමති නෑ. නිකන් දැනෙනවා කියලා සඳහන් කරනවා. විසගෝර සර්පෙක් පිටිපස්සේ ඉන්නකොට හිතේ යම් බයක් තියෙනවද? මහ ගිනි කඳක් පිටිපස්සේ තියෙනකොට හිතේ යම් බයක් තියෙනවද? කොණ්ඩඤ්ඤයන් වහන්සේ පිටිපස්සේ ඉන්නකොට ඉස්සරහින් ඉන්න අකමැති එච්චරම කියලා. මොකද මේ දෙනම වහන්සේගේ තියෙන නිහතමානී ගතියත් මේ ශාසනයේ මුලින්ම සංසාරි කෙරවල කරගත්ත මේ මහා භාග්‍යවන්ත මහා පුරුෂයා පිටිපස්සේ ඉන්නවට තියෙන අකමැත්තත්. ඉතින් ඒක කොණ්ඩඤ්ඤයන් වහන්සේට හොඳට දැනෙනවා. මේ දෙන්න ඉන්නේ බොහොම අමාරුවෙන් මම පිටිපස්සේ ඉන්නකොට. නමුත් මට ඉස්සරහට යන්න බෑ. සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනේ. මම නෙමෙයි බුදුරජාණන් වහන්සේ ළඟ දෙවණියට වාඩි වෙන්න පාරමිතා පුරලා තියෙන මේ සාරිපුත්ත. එනම සාරිපුත්‍රයේ අවස්ථාව දෙන්න ඕනේ. නමුත් ඔවුන් දෙන්න මම පිටිපස්සේ ඉන්නවට කැමති නෑ. දැන් මම මෙතනින් යන්න ඕනේ කියලා හිතලා තමයි බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කියන්නේ ස්වාමීනි මම භික්ෂු ආසයෙන් ඉවත් වෙන්න තීරණය කළා. ඇයි කියලා අහනවා. ඉතින් කොහාටද යන්නේ? ස්වාමීනි මං චද්දන්ත භවනට යනවා. මං එහි වැඩ ඉන්නවා. එහෙම කියලා 12 අවුරුද්දක් පිරිනිවන් පානතුරු චද්දන්ත භවනේ වැඩ ඉන්නවා. කවුරු නිසාද මේ යන්නේ? සුදුස්සට සුදුසු තැන දෙන්න ඕන නිසා. ඉතින් එතකොට උන්වහන්සේගේ නිහතමානී බවත් එතන පේනවා. සාරිපුත්තයන් වහන්සේගේ නිහතමානී බවත් එතන පේනවා. එක දවසක් සාරිපුත්තයන් වහන්සේ වඩිනවා දැක්කහම පාරායින් හිටපු මිනිස්සු උන්වහන්සේගේ සිල් ගුණ ගැන කතා කරනවා. කවදාවත්ම අපේ ස්වාමින් වහන්සේ දේශ සහගත බවට පත් කරන්න නම් බෑ. කවදාවත්ම උන්වහන්සේගෙන් කාටවත් බැනුමක් අහන්න වෙන්නේ. තමන්ට කිසිම කරදරයක් කවුරු කළත් උන්වහන්සේ හැරිලවත් බලන්නේ කියලා උන්වහන්සේගේ ගුණ ගැන කතා කරනවා. කතා කරනකොට එක බමුණෙක් මෙතන ඉඳලා කියනවා කාටද පුළුවන් තමන්ට ගහනකොට ඉවසන්න? මේ ඔබ කතා කරන ඔබේ භික්ෂුවට පුළුවන් ද එහෙමත් ඉවසලා ඉන්න? මිනිස්සු කියනවා ඔව්. අය ඔබ හිතනවද බෑ කියලා? එහෙම ඉන්න බෑ. උඹලා කියන කාරණාව ඇත්තද කියලා බලන්න ඕනේ. එහෙම කියලා අර පුජ්‍යලයා බ්‍රාහ්මණෙක් පිටිපස්සෙන් දුවගෙන ගිහලා හයියෙන් අත මිටමලවලා පාරක් සාරිපුත්තයන් වහන්සේගේ පිටට ගහනවා. හැරිලවත් බලන්නේ. කවුද මට ගැහුවේ කියලා හැරිලවත් බලන්නේ. එකක් සාරිපුත්තයන් වහන්සේට ඒක රිදෙන්නත් නැතුව ඇති. නමුත් මේ හැරිලා බලන්නේ නැති රිදුණු නැති හින්දා නෙමෙයි. රිදුන් නැතත් කවුරු හරි ගැහුවා තේරෙනවනේ. ඒතර හැරිලා බලන්න හිතෙනවනේ. එයි මම එහෙම කිව්වේ මේ රිදුන් නැද්දවත් කියලා. රිදුනත් එහෙම තමයි රිදුනත් බලන්නේ. ඒක සූත්‍රයක සඳහන් කරනවා.
සරියුත් මහරහතන් වහන්සේ දවසක් හොඳට හිස බාලා එළියේ හොඳට හඳ පායලා තියෙන එළියේ ඉන්නේ. හිස දිලිසෙනවා දැන් හඳ එළියට. අහසින් යන යක්ෂයෙක් රහතන් වහන්සේගේ දිලිසි තියෙන හිස දැකලා මේ යක්ෂයාට හිතෙන්නේ ටොක්කක් අයින්නමයි. තමන් එක්ක යන තවත් යක්ෂයෙක් හිටියා. ඒ යක්ෂයාට කීවා මට නම් ඉන්න බෑ ටොක්කක් අනින්නමයි හිතෙන්නේ. අර ඔළුව දැක්කහම. අනික යක්ෂයා කියනවා මේ මොනවා කියනවද ඔය මහා සිල්වත් මහා ගුණවත් භික්ෂුවක් උඹ නැහෙන්න හදනවද කියලා. එපා කීවට අහන්නේ නැහැ. තමන්ගේ හිතේ ආපු තණ්හාව නිසා පහලට ආපු ගමන් එන්න ටොක්කක්. සඳහන් කරනවා මේ පාර කොච්චර පාරක්ද? රියන් 7-8ක් උස පර්වතයක්. නැත්නම් පර්වතයකට ඒ ප්‍රහාරය එල්ල කරා නම් මේ මහ පොළොවේ එහෙම පර්වතයක් තිබුණා කියලා හොයාගන්න තැනක් නැතුව පර්වතේ විනාශ වෙනවා කියලා කියන්නේ. ඒ තරම් ප්‍රහාරයක් මේ එල්ල කරන්නේ. ඉතින් මේක දකිනවා මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා අහනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ යක්ෂයෙක් ඇවිල්ලා ටොක්කක් යන්න නේද කියලා. ඒලා කියන මන් නම් දන්නේ නැහැ. ටොක්කක් යන්නද කියලා මන් දන්නේ නැහැ. හැබැයි මගේ හිස ටිකක් රිදුනා කියලා කියනවා. ඒතර කියනවා ස්වාමීනි එසේ මෙසේ ටොක්කක් නෙමෙයි. කියලා මේ පර්වතයක් දක්වලා කියන මේ වාගේ පර්වතයකට මේ ප්‍රහාරය එල්ල කළා නම් ඒක තිබ්බ තැනක්වත් හොයාගන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒ තරම් පර්වතයක්. ඒ තරම් ප්‍රහාරයක්. තමන්ගේ නිහතමානී ගුණේ හින්දා කියලා කියනවා මොග්ගල්ලාන ඔබ නම් යකෙක් දැක්කා කියලා කියනවා මට නම් පෙරේතෙක්වත් පෙවුන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් යක්ෂයාට ඉන්න බැරි වුණා එතනින් එහාට. මේ මහ පොළොව එතනම ඉවර වුණා. යක්ෂයා එතනින්ම ගත්තා විචියට. මොකද මේ තරම් සිල්වත් භික්ෂූන් වහන්සේ නමකට කරපු කරදරේ නිසා මෙවන් පෞකාරීක් මගේ ශරීරයේ මත තියාගන්න අකමැති කියන වගේ මහ පොළොව මොහු මගේ උඩ ඉන්න හොඳ කෙනෙක් නෙමෙයි අයින් කරන්න ඕනේ මංගාවි කියලා මහ පොළොව ඈත් කළා වගේ මහ පොළොව විවර වෙනවත් එක්කම අවීචියෙන් ආපු ගිනි දැල් යක්ෂයාව එහෙම්ම අරගෙන ගියා නිරේට. මොකද ටොක් කැනපු ගමන් කෑ ගහනවා මට ඉන්න බෑ මං දනවා කියලා කෑ ගහනවා. දෙහෙත් එක්කම අවීචියට යනවා. එතකොට අර බමුණ ගහපු පහර කොහොම දැනුණද කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ වඩිනවා. හැබැයි බමුණටත් ඉන්න බෑ. ගත හිත දෙකම දනවා දැන්. වේදනාවයි. බමුණ කල්පනා කළා මම කළේ මහා අපරාධයක්. මට එපා කිව්වා මේක කරන්න. දුවගෙන ඉස්සරහට ගිහලා වැන්දා. වැඳලා කිව්වා ස්වාමීනි මට සමා වෙන්න. ඇහුවා ඇයි මම සමා වෙන්නේ? මොන වරදද මට කළේ? ස්වාමීනි මොහොතකට කලින් පිටිපස්සෙන් ඇවිල්ලා ඔබ වහන්සේට ගැහුවේ මං ගැහුවේ ඔබ වහන්සේට කේන්ති යන්නේ නැහැ කියලා මේ මිනිස්සු කතාව. ඒක ඇත්තද කියලා බලන්න ගැහුවේ. මට සමා වෙන්න කියහම මගේ කිසිම අසමාවක් නැහැ ඔබට. මං ඔබට සමාව දීලම තමයි තියෙන්නේ. අනේ ස්වාමීනි එහෙමනම් මගේ ගෙදර පින්න පාති වදින්නද? මගේ ගෙදරින් දානේ වළඳන්නද? හා කීවා. සමාව දීලා මගේ ගෙදර ඇවිල්ලා දානේ වළඳන්න කියාම ඒත් හා කියනවා. දැන් දානේ වළඳන්න දැන් එහාට ගිහලා දානෙත් බාර ගන්නවා. දානෙත් වළඳනවා. හැබැයි මිනිස්සු අතරේ මේ වෙලාවේ දැන් ප්‍රචාරයේ ගිහිල්ලා ඉවරයි ආපහු අහවල් බ්‍රාහ්මණයා සාරිපුත්තයන් වහන්සේට ගැහුවා කියලා. දානේ වළඳලා යනකොට දැන් මේ බ්‍රාහ්මණයාත් පාත්‍රය අරන් එනවා පිටිපස්සේ. මිනිස්සු කඩු පොළු තියාගෙන පාර දිගටම බ්‍රාහ්මණයට ගහන්න. නමුත් ගහන්න හැටියක් නැහැ සාරිපුත්තයන් වහන්සේ ළඟ. කියනවා ස්වාමීනි පාත්‍රය අරගන්න. මේ පෞකාරයත් එක්ක යන්නේ වඩින්නේ ඇයි? ස්වාමීනි මොහු ජීවත් වෙන්න සුදුස්සෙක් නෙමෙයි. මේ වාගේදී නොඑක් ඒවා කියා කතා කියනවා. ඒතර අහන මොකද මේ මිනිස්සයා එක්ක මෙච්චර තියෙන අමනාපේ? ඇයි ස්වාමීනි මතක නැද්ද මේ මිනිස්සයා දවල් ඔබ වහන්සේට ගැහුවා කියලා අපට ආරංචි? අපි එයාට යහතින් ඉන්න දෙන්නේ නැහැ. සාරිපුත්තයන් වහන්සේ අහනවා උපාසකවරුනි ඔහු කාටද ගහලා තියෙන්නේ? ඇයි ස්වාමීන් වහන්සේට ගැහුවා කියලා කියන්නේ? මට ගහපු එකට මං එයාට සමාව දුන්නා. ඒකට ඕගොල්ලෝ කලබල වෙන්න එපා. මට එයා ගැහුවා නම් මං එයාට සමාව දීලා ඉවරයි දැන්. එන කලබල වෙන්න එපා යන්න කියලා.
මේ කතාව අනික් භික්ෂූන් වහන්සේලා අතින් බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. දැන් ඒ හාමුදුරුවරුත් ඉන්නේ තරහින්. සාරිපුත්තයන් වහන්සේ කෙරුවේ ඒ තරම් හොඳ වැඩක් නෙමෙයි. Tamanට ගහපු මිනිහගේ ගෙදර ගිහිල්ලා දානෙත් වළඳලා. දැන් එතකොට මේක ආදර්ශයට ගත්තාම අනික් මිනිස්සුත් මේ මහ තෙරවරුන්ට ගහයි. ඉතින් ගැහුවට කමක් නෑනේ. පස්සේ ගෙවල් වල ඇවිල්ලා දානෙත් වළඳනවනේ. ඉතින් ගහයි. එතකොට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ওই කතාව කර කර ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩලා අහනවා මහණෙනි මොනවද කතා කර කර හිටියේ? කියන ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මෙහෙම වැඩක් කරලා. තමන් වහන්සේට බොහොම දැඩි ප්‍රහාරයක් එල්ල කරපු බ්‍රාහ්මණයෙකුගේ ගෙදරම ගිහිල්ලා දානෙත් වළඳලා බමුණත් එක්ක. ඉතින් එහෙම කරන්න ගියාම ස්වාමීනි ඉස්සරහට මිනිස්සු මේ මහ තෙරවරුන්ට ගහයිනේ. මොකද මේ මහ තෙරවරු ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. ඉතින් හිතේ හැටියට ගහයි. එතකොට මොකද කරන්න කියලා. ඒතර භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා වහණෙනි. සාරිපුත්තයන් නම් වරදක් කරලා නැහැ. මහණෙනි මේ හැබෑම බමුණගේ ගතිය තමයි Tamanට ගහපු කෙනාට ආපහු ගහන්නේ නැහැ. Tamanට බැනපු කෙනාට ආපහු බයින්නේ නැහැ. උපතින් බ්‍රාහ්මණ කියලා කියපු කෙනා නැත්නම් මේ පෘථග්ජන බමුණා අනුන්ගෙන් පලිගත්තට හැබෑම බ්‍රාහ්මණයා කවදාවත් කාගෙන්වත් පලිගන්නේ නැහැ. ඒ රහතන් වහන්සේටත් බ්‍රාහ්මණ කියලා කියනවනේ. උපතින්ම බමුණු කියාගත්ත පිරිසකුත් ඉන්නවා. නමුත් රහත් උනාට පස්සේ කෙලස් නැසපු උත්තමයන් වහන්සේ හඳුන්වන්නත් බ්‍රාහ්මණ කියන නම පාවිච්චි කරනවා. ඒ තමයි හැබෑම බමුණා. හැබෑම බ්‍රාහ්මණයා Tamanට ගහපු කෙනාට ආපහු ගහන්නේ නැහැ, බැනපු කෙනාට ආපහු බයින්නේ නැහැ, රිදවපු කෙනාට ආපහු රිදවන්නේ නැහැ. ඒක බ්‍රාහ්මණයාගේ ගතිය. ඒක මේ ශාසනයෙන් ලබාගත්ත සුවිශේෂී වටිනාකමක්, ගුණයක්. ඒකට සාරිපුත්තයන් වහන්සේගේ නිහතමානී බව. ඊළඟට තමයි පින්නතුනි එදාම පැවිදි වෙච්ච අවුරුදු 7ක් වයස පුංචි හාමුදුරු කෙනෙක් සාරිපුත්තයන් වහන්සේට පොඩි අඩුපාඩුවක් පෙන්නලා දෙනවා. හිතන්න අපි දැක්කත් පෙන්නයිද කියලා. ගෞරවය නිසා අපි දැක්කත් පෙන්නන්නේ. අපි ගුරුවරයෙක්ගියොත් අඩුපාඩුවක්. නමුත් සරියත් මහරහතන් වහන්සේ ළඟ තිබිච්ච විශේෂ ගුණයක්, ಗುಣ අනාවරණය කරනකොට විශේෂ ගුණයක් පැහැදිලි කරනවා. චෝදකෝ චෝදනා කරන ඕනෑම කෙනෙකුට. අපි නම් කැමති නෑනේ චෝදනා කරනවට. සරියුත් මහරහතන් වහන්සේ ගාව ඒ ගුණයට කියන්නේ මොකක්ද? ඒකට කියන්නේ විශේෂ ගුණයක් කියලා. චෝදනා කරන්නේ කාට චෝදනා කරන්නේ? තමන් සමග ඉන්න අයගේ වරදක් දැක්ක ගමන් චෝදනා කරනවා. දැන් අපි නම් වැරද්දක් දැක්කම හැන්දෑවේ අල්ල ගන්නම්කෝ, හෙට දිහාට බලන්නම්කෝ, තව පාරක් කෙරුවොත් එහෙම මම බලා ගන්නම්කෝ. එහෙමනේ අපි හිතන්නේ. එහෙම නෑ. වරදක් කරනවා දැක්කොත් එවලෙම කතා කරනවා. අය තව මොහොතක් ඉඩ දෙන්නේ නෑ. එවලෙම කතා කරලා මෙන්න මේ කරපු වැඩේ වැරදි. ඒ කාරණාව දකින්න වරද එතනම කියලා දෙනවා. ඒක ඊටා විශේෂ ගුණයක්. ඒක පින්නතුනි හරි වටින කාරණාවක් අපිට ජීවිතවලට අරගන්න. මොකද කෙනෙකුගේ හිත රිදෙයි කියලා, මාත් එක තරහ වෙයි කියලා අපි සමහරట్లాට එහෙමත් අඩුපාඩු පෙන්වන්න නැතුව ඉන්නවනේ. එහෙමනම් අපි ගාව නෑ කල්යාණ මිත්‍රත්වයක්. මොකද ඒ වරද පෙන්නලා දුන්නොත් ඔහු සතර අපායින් මිදෙන්න පුළුවන්. ඒ වරද පෙන්නලා දුන්නොත් ඔහු හිරේ විලංගුවේ වැටෙන එකෙන් මිදෙන්න පුළුවන්. ඒ වරද පෙන්නලා දුන්නොත් ඔහුගේ පෞල් ජීවිතේ කඩාකප්පල් වෙන එක නවත්තා ගන්න පුළුවන්. ඒ වාගේ සමහර වැරදි පෙන්නාම ඒ මිනිස්යන්ට ඇති වෙන්නේ පුදුමාකාර ලාභයක්. නමුත් ඉතින් ඕක මං කතා කරන එක හොඳ නෑනේ කියලා අපි නතර වුණොත් ඔහුට ලැබෙන්න තියෙන විශාල ලාභයක් ඔහුගෙන් ගිලිහෙන එකයි වෙන්නේ. අන් ඒ හින්දා වරද දුටු තැන තරාතිරම නොබල කියන්න කියලා කියන්නේ. ඒක සාරිපුත්තයන් වහන්සේ ගාව තියෙන අති උදාර ගුණයක් හැටියට පෙන්නනවා. අර චූටි හාමුදුරුවෝ සාරිපුත්තයන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා කියනවා ස්වාමීනි සිවුරේ එක කොනක් බිම ගෑවෙනවා කියලා. ඒක වරදක්. සිවුර බිම ගෑවෙන්න බෑ. ඉතින් සිවුරු කොනක් බිම ගෑවෙනවා. හැරිලා බලහම ඇත්තටම සිවුරු කොනක් බිම ගෑවෙනවා. උන්වහන්සේ ආපහු ගියා. සිවුර මනාව සකසලා ආයෙ පොරව ගත්තා. පොරවගෙන ඇවිල්ලා අර පුංචි හාමුදුරුවෝ ළඟ අත් දෙක එකතු කරලා වැඳගෙන කියනවා 7 අවුරුදු වයසේ අදම පැවිදි වෙච්ච පුංචි සාමණේර භික්ෂුවක්
මට යම් අවවාදයක් කළා නම් මම ඒකත් හිස් මුදුනින් පිළිගන්නවා. ඒ නිසා සාමණේරයේ ඔබත් මගේ ගුරුවරයෙක් කියලා. මොකද මට වරදක් අද පෙන්නලා දුන්නා. ඔබත් මගේ ගුරුවරයෙක්. එතකොට හිතන්න මේ මහා පුරුෂයන් වහන්සේ කොයි තරම්නම් නිහතමානීද කියලා. හැකියාවන්ගෙන් පිරීලා. ඒ හැකියාවන් අපිට කියන්න නැතිය හිතන්නවත් බැරි හැකියාවක්. සරියුත් මහරහතන් වහන්සේට 이르දි පාන්න පුළුවන් කියලා දන්නේ නැහැ කවුරුවත්. දන්න අය දන්නවා, රහතන් වහන්සේලා දන්නවා. නමුත් 이르දිවන්තයන් අතර අග්‍රස්ථානයේ තියෙන්නේ මොග්ගල්ලාණන් වහන්සේට. සාරිපුත්තයන් වහන්සේට තියෙන ඥානවන්තයන් අතර, ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානය. ඉතින් ඒ නිසා කට්ටිය හැමෝම හිතන්නේ සරියුත් මහරහතන් වහන්සේට 이르දි පාන්න බැරුව ඇති කියලා. ඇත්තටම 이르දි පාන්න බැරි නිසාද මේ 이르දිවන්තයි කියලා ප්‍රසිද්ධ නැත්තේ. සාරිපුත්තයන් වහන්සේට කොහොම 이르දි දක්වන්න පුළුවන්ද කියන කාරණාවවත් කවුරුවත් දන්නේ නැහැ පින්නතුනි. මොකද ඒක ප්‍රසිද්ධ නෑ. ඒ හැකියාව ප්‍රසිද්ධ නෑ. තීරණය කළා පිරිනිවන් පාන්න ඕනේ කියලා. ආයු සංස්කාර අත්හරින්න ඕනේ. පෙර බුදුරජාණන් වහන්සේලාත් පිරිනිවන් පාන්න කලින් අග්‍ර ශ්‍රාවකයෝ දෙන්නම පිරිනිවන් පෑවා. එහෙනම් මමත් පිරිනිවන් පාන්න ඕනේ කියලා හිතලා ආයු සංස්කාර බලලා ආයු සංස්කාර අත්හරිනවා. ආයු සංස්කාර අත්හැරලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආයු සංස්කාර අත්හැරියා. පිරිනිවනට වඩින්න මට අවසර දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත කොහෙදද පිරිනිවන් පාන්නේ? ස්වාමීනි උපන් ගෙදර. මම උපන් ගෙදරයි පිරිනිවන් පාන්නේ. බුදුරජාණන් වහන්සේ ආරාධනාවක් කරනවා සාරිපුත්ත පිරිනිවන් පාන්න කලින් ධර්ම දේශනාවක් කරලා පිරිනිවන් පාන්න කියලා. එතකොට තේරුම් ගන්නවා ඇයි මට බණ කියන්න බෑ කියලා භාග්‍යතුන් වහන්සේ හිතනවද? භාග්‍යතුන් වහන්සේ හොඳටම දන්නවා සාරිපුත්තයන් වහන්සේ ධර්ම දේශනා කරනකොට කොහොමද කියලා. එහෙනම් මේ මගෙන් බණක් අහන්න භාග්‍යතුන් වහන්සේට ලොකු උවමනාවක් නිසා මේ සඳහන් කළා නෙමෙයි. මම දන්න සියලුම 이르දි ප්‍රාතිහාර්ය දක්වලා දේශනාවක් කරන්න කියලායි මේ ආරාධනා කරන්නේ. ආන් එහෙම තීරණය කරලා බුදුරජාණන් වහන්සේට 7 වතාවක් වන්දනා කරලා 7 සැරයක් උඩට ගිහිල්ලා බිමට ඇවිල්ලා වඳිනවා 7 පාරක්. වන්දනා කරලා සඳහන් කරන මුළු සවැත් නුවරටම දකින්න 이르දි දක්වමින් ධර්ම දේශනාවක් කරනවා. මුළු සවැත් නුවරටම පේනවා. මුළු සවැත් නුවරම රැස් වෙනවා. සාරිපුත්තයන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වනවා කියලා. මේ දේශනාව ඉවර කරලා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා ආයෙත් වන්දනා කරනවා. වඳිනකොට බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත මේ ප්‍රාතිහාර්යයට මොකද්ද කියන්නේ කියලා. එතකොට බාන්න කොහොම ප්‍රාතිහාර්යයක් වෙන්නේ නැද්ද කියලා. ආන් එදා උන්වහන්සේම සඳහන් කරනවා ස්වාමීනි මේකට කියන්නේ සිංහයාගේ ක්‍රීඩාව කියලා. මේ ප්‍රාතිහාර්යයට කියන නම සිංහයාගේ ක්‍රීඩාව. ඒක සාරිපුත්තයන් වහන්සේ දීලා තියෙන නම. ඒතර හිතන්නකෝ මේ මහා සිංහයා මේ තරම් ප්‍රාතිහාර්ය දක්වන්න හැකියාව තියාගෙන පිරිනිවන් පාන්න වඩින්න අවසර ඉල්ලන මොහොත වෙනකම්ම මගේ හැකියාව මෙච්චරයි කියලා කාටවත් පෙන්වන්න ගිහිල්ලා නැහැ. ඒ තරම්ම නිහතමානී ගුණය. ඒතකොට බාන්න අපි අර කියමන් ඇවිල්ලා තියෙන්නේ මේ වගේ මහ තෙරවරුන්ගෙන් ගත් තරුණයා මහල්ලි. මොකද දැන උගත් කෙනා, හැකියාව තියෙන කෙනා, ඥානය ඇති කෙනා, ශක්තිය බලය ඇති කෙනා කවදාවත් ඒක ප්‍රදර්ශනය කරන්න යන්නේ. Taman තුල තියෙන බව ඇත්ත. ඉතින් මං ළඟ හැකියාව තියෙනවා නම් තිබුණාවේ හැකියාව. අය අනුන්ට ප්‍රදර්ශනය කර කර ඉස්මතු වෙන්න දඟලන්න අවශ්‍ය නැහැනේ. අවශ්‍ය තැනක ප්‍රයෝජනෙට ගන්න හැකියාව තියෙනවා. නමුත් අඥානයගේ ස්වභාවය තමයි Tamanට බැරි දේත් පුළුවන් කියලා කියන එක. හිතලා බලන්නකො නුවණක්කාරී කවදාවත් එහෙම කියන්නේ නැහැ. අඥානය තමයි බැරි දේත් පුළුවන් කියලා ඉස්මතු වෙන්නේ. ඒ කාරණාව මෙතනින් පැහැදිලි වෙන තවත් විශේෂ කාරණාවක්. ඉතින් ප්‍රාතිහාර්ය දක්වලා පිරිනිවන් පාන්න වඩින්න ඕනේ නාලක ගමට. ඒ කියන්නේ තමන්ගේ උපන් ගම නාලක ගම. භික්ෂුන් වහන්සේලා 500ක් උන්වහන්සේත් එක්ක ඉන්නවා.
ඉතින් මේ ගමනටත් ඒ භික්ෂුන් වහන්සේලා 500 සම්බන්ධ වෙනවා. නාලක ගමේ ගම්දොරකඩට ගියහම සාරිපුත්තයන් වහන්සේගේ බෑන කෙනෙක් හම්බ වෙනවා. බෑන ඇවිල්ලා ළඟට කතා කරනවා. කතා කරාම කියන මම ගෙදර එන්නේ. ගෙදර ගිහිල්ලා අම්මට කියන්න මහ උපාසිකාවට කියන්න මං අද ගෙදර එනවා. මම ඉපදිච්ච කාමරේ මට කුඩියක් හැටියට හදලා තියන්න කියන්න. ඉපදිච්ච කාමරේ. මාත් එක්ක 500ක් සංඝයා වඩිනවා. ඒ සංඝයාට කුටි 500ක් හදලා තියන්න කියන්න. උදේ කියන්නේ. හැන්දෑව වෙනකොට 500කට කුටි හදන්න ඕනේ. තේරෙනවද පින්නතිනි කොහොම පිරිස් බලයක් ඉන්න ඇද්ද? කොහොම ධන සම්පත්තිය ඉන්න ඇද්ද? රන් කහවණු 84 කෝටියක්. රන් කහවණු 84 කෝටියක් අත්හැරලා ගිහිල්ලා පැවිදි වෙලා තියෙනවා. සාරිපුත්තයන් වහන්සේ. මොග්ගල්ලාණන් වහන්සේත් එහෙමයි. හැන්දෑවේ යනකොට කුටි 500ම හදලා ආසන පනවලා රාත්‍රී ස්ථාන දිවා ස්ථාන වෙනම හදලා සියල්ල ඉවරයි. තමන්ගේ කුටියට වැදුනා. විවේකීව ඉන්න උන්වහන්සේ. ඉතින් මේ වෙලාවේ උන්වහන්සේ අසනීප වෙනවා. හෙට අලුයම පිරිනිවන් පානවා. සඳහන් කරනවා රක්තාතිසාරයේ තමයි හැදෙන්නේ කියලා. දරුණු විදිහට ශරීරයෙන් ලේ යනවා. චුන්දහාමුදුරුව තමයි උපස්ථාන කරන්නේ. තමන්ගේම සහෝදරයා චුන්දහාමුදුරුව කියන්නේ මල්ලි. සාරිපුත්තයන් වහන්සේගේම මල්ලි. රහත් වෙලා ඉන්නේ. එක භාජනයක් තියලා ලේ පිරීලා අස් කරලා එනකොට අනික් භාජනේ පිරීලා කියලා කියන්නේ. ඒ තරම් ලේ යනවා. ඒ තරම්ම දරුණු වේදනාවයි. නමුත් මේ වේදනාව දරාගෙන උන්වහන්සේ පරිනිර්වාණ මංචකයේ සැතපීලා ඉන්නේ. මොකටද ගෙදර ආවි පිරිනිවන් පාන්නේ? රහතන් වහන්සේලා 7 දෙනෙකුගේ අම්මා තාමත් මිත්‍යා දෘෂ්ටිකයි. ඒ අම්මට දරුවෝ 7යි. දරුවෝ 7 දෙනාම රහත් වෙලා. දුවලා 3 දෙනාත් රහත් වෙලා. පුතාලා 4 දෙනාම රහත් වෙලා. අම්මා තාම මිත්‍යා දෘෂ්ටිකයි. නමුත් අම්මා සතර පායෙන් උස්සලා තියලම තමයි පිරිනවම් පාන්න ඕනේ. ඒ නිසා ඊට එන්න කලින් තමන්ගේ අභිඥාවෙන් බලලායි තියෙන්නේ. අම්මා කොහොමද සංසාරයෙන් උස්සලා තියන්නේ? කාටද ඒක කරන්න පුළුවන්? අන්තිමට තීරණය කරනවා ඒක කරන්න පුළුවන් මටමයි කියලා. ඒ නිසායි ගෙදර වඩින්නේ. දැන් මරණ ආසන්නයි හොඳට. දැන් පිරිනවම් පාන්න ආසන්නයි. රහතන් වහන්සේට දුකයිද? පිරිනවම් පාන්න යන්නේ කියන්නේ. අපිට දුකයි. රහතන් වහන්සේට සතුටුයි. පරිනිර්වාණය උන්වහන්සේට සතුටක්. හැබැයි ඒක අපිට දුකක්. මේ ලෝකෙට පාඩුවක්. ඒ උන්වහන්සේට සතුටු. අපිත් සතුටින් මැරෙනවද? එන උන්වහන්සේ සතුටු වෙන්නේ ඇයි? මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමිතා පිරුවේ මොකටද? ලෞතුරා බුදු කෙනෙක් ළඟ දක්ෂිණ ශ්‍රාවකයා වෙලා පිරිනිවන් පාන්න. මේ පාරමිතා පිරිවේ පිරිනිවන් පාන්නත් එක්කයි. එතකොට ඒ මහා කල්ප අසංඛ්‍ය දෙක අසංඛ්‍යයක් විඳපු දුකේ අග්‍ර ඵලයේ පරිනිර්වාණය සඳහන් කරන්නේ ඒක රහතන් වහන්සේ නමකගේ මංගල්‍ය කියලා. මේ ලෑස්ති වෙන්නේ තමන්ගේ පාරමිතාව තමන්ගේ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න. එහෙම නැත්නම් තමන්ගේ මංගල්‍යයට සමවදින්නයි සූදානම් වෙන්නේ. ඒක උන්වහන්සේට සතුටක්. මොකද මෙච්චර කාලයක් දුක් විඳින්නේ මෙතෙන්ට එන්නේනේ. දැන් මං එතෙන්ට යන්නයි යන්නේ. උන්වහන්සේට සතුටක්. හැබැයි අපිට දුකක්. මධ්‍යම රාත්‍රියේ සතරවරන් දෙවියෝ, සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ, යාම දෙවියෝ, තුසිත දෙවියෝ, තුසිත දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍ය රාජයා, සුනිර්මිත දිව්‍ය රාජයා, වසවර්ති මාරයා, නැත්නම් මාර දිව්‍ය පුත්‍රයා, මේ හැමෝම එනවා. හැමෝම විටින් විට ඇවිල්ලා සාරිපුත්තයන් වහන්සේට වැඳලා යනවා. ඉතින් අම්මට පුදුමයි මේ ගෙදර අද ගිනි කඳන් පාත් වෙනවා වගේ දිලිසි මහා ගිනි ජාලාවල් පාත් වෙලා පුතා ගාවට ගිහලා ආපහු යනවා. කවුද මේ? කවුද එන්නේ? මොනවද මේ වෙන්නේ? තේරෙන්නේ නැහැ. බැරිම තැන ගියා දොර ගාවට. ගිහලා බලාගෙන ඉන්නවා. හැබැයි ඉන්න හැටි හොඳත් නැහැ. පුතා අද ඉන්න හැටි ඒ තරම් හොඳ නෑ ඉන්න ස්වරූපයේ. අම්මට දුකයි.
නමුත් චුන්ද හාමුදුරුවෝ සාරිපුත්තයන් වහන්සේට දැනුවත් කරනවා. ස්වාමීනි මහ උපාසිකාව දොරකඩ. එලා කියන ඇයි චුන්ද ඇයි කියලා අහන්න. චුන්ද හාමුදුරුවෝ අහලා කියනවා ස්වාමීනි මේ එන්නේ යන්නේ කවුද කියලා බලන්න ඇවිල්ලා තියෙන්නේ. ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි කවුද? අර ගිනි කඳන් වගේ ඇවිල්ලා 4 දෙනෙක් ගියේ. සඳහන් කරනවා සතර වරන් දෙවියෝ. ඊළඟට අහනවා කවුද? මීට මොහොතකට කලින් මේ ඇවිල්ලා ගියේ. මේ වාගේ අර එක එක දෙවිවරු බ්‍රහ්මයෝ ආපු හැටි කියලා අහනවා. මේ දැන්ම ඇවිල්ලා පිට වෙච්ච අර දිලිසි ගියේ කවුද කියලා අහනවා. සඳහන් කරනවා ඒ තමයි මහා බ්‍රහ්මයා. අම්මා අදහන්නේ මහා බ්‍රහ්මයා. බ්‍රාහ්මණ ආගමට අනුව. අම්මට පුදුමයි මම වඳින මගේ බ්‍රහ්මයා මං උපද්දපු මගේ පුතාට වඳිනවද? මොකද්ද මේකේ තේරුම? මම මහා බ්‍රහ්මයාට වඳිනවා. මහා බ්‍රහ්මයා ඇවිල්ලා මගේ පුතාට වඳිනවා. කතා කරලා ඇහුවා. සඳහන් කරනවා මගේ ශාස්ත්‍රූන් වහන්සේ ළඟ ওই කතා කරන හැම කෙනෙක්ම වැඩකාරයෝ වගේ අතවැසියෝ වගේ කියලා. ඒ කාරණාවෙන් අම්මා ටිකක් පුදුමයටපත් වෙනවා. දැනගන්නවා මේක තමයි අම්මට දේශනාවක් කරන්න හොඳම වෙලාව. ඒ වෙලාවේ අම්මට ධර්ම දේශනාවක් කරනවා. ඒ ධර්ම දේශනාව විවර වෙනකොට අම්මා අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලයේ පසක් කරගන්නවා. සෝවාන් මාර්ගයට පිවිසුනා කියලා කියන්නේ. ඉතින් අම්මා අහනවා පුතේ මේ තරම් සුන්දර දහමක් මට කියලා දෙන්න මොකද මෙච්චර පරක් වුනේ කියලා. ඒ වෙලාවේ කල්පනා කළා අම්මා ළඟ දැන් ශ්‍රද්ධාව පිහිටියා. අම්මා දැන් තිසරණේ මත පිහිටලා ඉන්නේ. දැන් මිත්‍යාවෙන් මිදිලා ඉදිරියට යන්න අවශ්‍ය සියලු දේවල් ඇයට සම්පූර්ණයි. සාරිපුත්යන් වහන්සේ කල්පනා කරනවා අම්මගෙන් බීවනම් මම කිරි ටිකක් මං ඒ කිරිවල මිලාද ගෙවලා ඉවර කළා. නැත්තම් දරුවෝ මව්පියන්ට හැමදාම ණයයි. මේ සංසාරෙම අපි මව්පියන්ට ණයයි. මේ ලෝකේ තමන් උපද්දපු අම්මත් තාත්තත් යම් කෙනෙකුට ණයයිද යම් මවකට පියෙකුට. අම්මයි තාත්තයි දෙන්න යම් පුතෙකුට ණයයි නම් පින්නතුනේ ඒ මොන පුතාටද? ලෞතර බුදුරජාණන් වහන්සේට මහා මායා දේවියත් සුද්ධෝදන රජුරුවත් දෙන්නම ණයයි. හැම දරුවෙක්ම මව්පියන්ට ණයයි. මේ මව්පියෝ දෙන්න පුතාට ණයයි. එහෙම කොහොමද වෙන්නේ? අම්මගේ සසර මග කෙරවල කළෙත් තාත්තගේ සංසාරي ඉවර කළෙත් තමන් උපද්දවපු පුතාමයි. ඒ හින්දා මව්පියෝ උන්වහන්සේට ණයයි. මේසා දීර්ඝ කාලයක් සංසාරේ සතර අපායවල වැටිලා විඳපු දුක්ඛන්දරාව ඉවරයක් නැහැ. ඒ දුකෙන් ගලවගත්තේ ඒ පුත්‍ර රතනේ නිසා මව්පිය දෙපළම ඒ පුතාට ණයයි. අපි හැමෝම මව්පියන්ට ණයයි. සාරිපුත්තයන් වහන්සේ කල්පනා කරනවා මහා උපාසිකාවගේ කිරිමිලාද ගෙවලා ඉවර කෙරුවා. එහෙනම් ඔබත් ඒ කිරිමිලට ණයයි. ඒ කිරිවලට ණයයි. මමත් ඒ කිරිවලට ණයයි. ඔබත් තාත්තගේ දාඩිය වලට ණයයි. මමත් ඒ දහඩිය කඳුලට ණයයි. අපිට ඒ වගේ වල ඉවර කරන්න පහසු නෑ මේ ලෝකේ. ශ්‍රද්ධාව නැත්තම් ඒ දෙන්න ළඟ ශ්‍රද්ධාවේ පිහිටවන්න. තිසරණ නැත්තම් ඒ ළඟ තිසරණේ පිහිටවන්න. සිල් නැත්තම් ඒගොල්ලෝ ළඟ සීලේ පිහිටවන්න. දන් දෙන්නේ නැතුව ලෝභ නම් ඒගොල්ලෝ දානේ පිහිටවන්නලු මසුරු මල නැති කරන්න. යම් දරුවෙකුට පුළුවන් වුණොත් මව්පියන්ට ඔය ටික කරලා දෙන්න. ඒ තුල මව්පියෝ හික්මවන්න. ආන් ඒ දරුවත් මව්පියනයි නිදහස් කියලා කියන්නේ. අපි මව්පියෝ වෙනුවෙන් කළ යුතුමදී. එතකොට ආහාර පාන ආදියෙන් ඇඳුම් පැළඳුම් වලින් බේත් හේත් වලින් සංග්‍රහ කරන්නත් ඕනේ. මසුරු මල නැති කරලා සසර කෙරවල කරන තැනට පාර හදලා දෙන්නත් ඕනේ. ඒකෙන් තමයි ණයින් නිදහස් වෙන්නේ. කිරිමිලත් ගෙවලා ඉවරයි කියලා කල්පනා කරලා චුන්දයන් වහන්සේට කතා කරනවා චුන්දමාව නැගිටවන්න. කලින්ම නැගිටවල ඉන්නේ. සඳහන් කරනවා ධානා බලයෙන් ලේ අනේක නතර කරගත්තා.
මගෙත් එක්ක ආපු භික්ෂුන් වහන්සේලාට කතා කරන්න. අම්මට ධර්ම දේශනා කරන්නම ලේ අනේක ධානයෙන් නතර කරගෙන නැගිට්ටා. 500ක් හාමුදුරුවෝ ළඟට ආවා. ඒ 500ක් දෙනා වහන්සේට අහනවා කියනවා ආයුෂ්මතුන්ලා අවුරුදු 44ක් මාත් එක්ක ජීවත් වුණා. මේ අවුරුදු 44 ඇතුලේ කිසියම්ම කෙනෙකුට කිසියම්ම වේදනාවක් මන් නිසා ඇති වුණාද? කිසියම්ම කෙනෙකුගේ හිත රිදුණාද මගේ කිසියම් ක්‍රියාවක් නිසා? කිසියම් කෙනෙකුට මගෙන් සිද්ධ වුණාද වරදක් මේ අවුරුදු 44 ඇතුලේ? පිරිනිවන් පාන්න සූදානම් වෙන වෙලාවේ මගෙන් එහෙම අල්ප මාත්‍ර වරදක් වෙලා තියෙනවා නම් මට පිරිනිවන් පාන්න ඉස්සලා සමාව දෙන්න කියලා කියන්නේ. ආයි සමාව ගන්න කෙනෙක් නැහැ. ඉතින් මට පිරිනිවන් පාන්න කලින් සමාව දෙන්න. නමුත් භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේට දෙන්න සමාවක් නැහැ. උන්වහන්සේගෙන් ගන්න සමාව තමයි තියෙන්නේ. එතකොට ඒ තරම්ම මේ මහා පුරුෂයන් වහන්සේ නිහතමානී. ධර්මයේ තුල ඒ තරම්ම හික්මුණ භාග්‍යතුන් වහන්සේට පමණක් මේ ශාසනයේ දෙවෙනි වුණ ප්‍රඥාවෙන්ද භාග්‍යතුන් වහන්සේට විතරක්ම දෙවෙනි වුණ සාරිපුත්තයන් වහන්සේගේ නිහතමානී බව. මෙහෙමනම් ඒ ධර්මයේ ඒ සාරිපුත්තයන් වහන්සේ එතෙන්ට අරගෙන ආවේ කවුද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේනේ නිහතමානිකම උන්වහන්සේ ගාවට ගෙනාවේ. එතකොට ඔබත් මමත් ඒ ධර්මයේ තුලින්ම සැනසෙන්න ඉන්න අයනේ. එහෙනම් ඒ ධර්මයම තමයි අපිටත් දේශනා කරලා තියෙන්නේ. සරියුත් මහරහතන් වහන්සේට එක දහමකුත් ඔබට මට තව දහමකුත් මේ ශාසනය දේශනා කරලා නැහැ. අපි හැමෝටම එක දහමයි. උන්වහන්සේට එහෙම කීකරු වෙන්න පුළුවන් නම් ඔබත් මමත් ඒ බුදු වදනට එකඟ නම් අපිත් ඒ බුදු වදන් එක කීකරු වෙලා. හැබැයි අපිට තවම බැරි වුණා. මාන්නේ වැඩි නිසා. එහෙම ගතියකුත් තියෙනවා. ලෝභ දේශ මොහ වැඩි නිසා. තවත් කෙටියෙන් කිව්වොත් ආර්යයන් වහන්සේලාට අකීකරු වෙච්ච නිසා තාමත් අපිට බැරි වුණා සංවර වෙන්න. ඒ අකීකරු බව මේ සංසාරي අති දීර්ඝ කාලයක් ඔබත් මමත් අරගෙන ආවා. ඉදිරියටත් අනිවාර්යෙන් අනන්ත දුක් දිදී මේ සංසාරේ ගෙනියනවා. ඒකෙන් මිදෙන්න නම් භාග්‍යතුන් වහන්සේගේ දහමට කීකරු වෙන එකම තමයි අපි කළ යුතු ප්‍රධාන කාර්ය බවට පත් වෙන්නේ. ඒ නිසා පින්නතුනේ හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ මේ ධර්මයේ තුලින් ජීවිතේ පෝෂණය කරන්න. සාරිපුත්තයන් වහන්සේ අන්තිම මොහොතේ භික්ෂුන් වහන්සේලාගෙන් සමාව ඉල්ලලා උන්වහන්සේලාට සමාව වෙන්න වරදක් වෙලා නැහැ කීවට පස්සේ චුන්දහාමුදුරන් කියන චුන්ද මං ආයෙ සතපවන්න. දැන් නැගිටවලනේ හිටියේ මං ආයෙ සතපවන්න. සතපෙව්වට පස්සේ කියනවා සිංහසෙයියාවෙන් සතපිලා චුන්ද සිවුරු පොට අරගෙන මගේ මූණ වහන්න කියලා. ඇත්තු ගණනාවක කාය ශක්තියක් තිබිච්ච මේ මහා පුරුෂයාට තමන්ගේ අතින් තමන්ගේ සිවුරු පොට අරගෙන මූණ වහගන්න තරම්වත් දැන් ශක්තිය නැති තරම්. ජීවිතයගේ අනිත්‍ය බව කොච්චරද? මගේ මූණ වහන්න කියලා කියන්නේ. ඒ මූණ වහනවත් එක්කම සාරිපුත්තයන් වහන්සේ සමාධින් ගණනාවකට සමවැදිලා පිරිනිවන් පානවත් එක්ක මේ මහ පොළොව කම්පා වෙන්න පටන් ගන්නවා. සාරිපුත්තයන් වහන්සේගේ දේහය ආදාහනය කළාට පස්සේ ධාතුන් වහන්සේලා ටික අරගෙන චුන්දහාමුදුරුවෝ වතුර පෙරාගත්ත පෙරහංකඩේ තැම්පත් කරගෙන බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා. ජේතවනාරාමය ළඟට ගිහිල්ලා කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ ගාවටද මම ඉස්සරලා යන්නේ නැත්නම් මගේ ආචාර්යවරයා ගාවටද යන්නේ? නෑ ආචාර්යවරයා ළඟට ගිහිල්ලා ආචාර්යවරයාත් එක්ක බුදුරජාණන් වහන්සේ ගාවට යනවා. කවුද ආචාර්යවරයා? අග්‍රෝපස්ථායක ආනන්දයන් වහන්සේ. ආනන්ද හාමුදුරුවෝ රහත් වෙලාද? ආනන්ද හාමුදුරුවෝ ඉන්නේ සෝවාන් වෙලා විතරයි. නමුත් ආනන්ද හාමුදුරන්ගේ ශිෂ්‍යයා කවුද? චුන්ද හාමුදුරුවෝ. චුන්ද හාමුදුරුවෝ කියන්නේ එක ශිෂ්‍යයෙක් පමණයි. නමුත් ගුරුවරයා තාම සෝවාන්. ශිෂ්‍යයා රහත් වෙලා ඉන්නේ. ඒ ආනන්ද හාමුදුරන්ට රහත් වෙන්න බැරිවද? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තාක්කල් රහත් වෙන්නේ නැහැ.
උපස්ථාන කටයුතු කරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙත් සඳහන් කරනවා ආනන්ද උඹ හුඟක් පින් කරලා තියෙනවා කියලා. Taman තාම රහත් උනේ නැති එක ගැන බුදුරජාණන් වහන්සේට කියනවා. එලා සඳහන් කරනවා ආනන්ද දුක් වෙන්න එපා. ආනන්ද ඔබ ගොඩක් පින් කරලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. ඒ කියන්නේ ආනන්ද ඔබ අනිවාර්යෙන් රහත් වෙනවා කියන කාරණාව. බුදුරජාණන් වහන්සේ ළඟට ගෙනහිල්ලා දුන්නාම මොකද ආනන්ද හාමුදුරුවෝ හරි සතුටුයි කියනවා බුදුරජාණන් වහන්සේ ගාවට යන්න ලැබෙනවා නම්. ඒ නිතරම ළඟ තමයි ඉන්නේ අප උපස්ථාන කරන්න. නමුත් සඳහන් කරනවා හේතුවක් ඇතුවම ළඟට යනවා මිසක් කවදාවත් හේතුවක් නැතුව නෑ ඔහෙ නිකන් ආවා කියන්න නම් යන්නේ නෑ කවදාවත් කියලා. ඒ භාග්‍යතුන් වහන්සේගේ නිදහසට බාධාවක් ඒක. නමුත් යන්න කැමති ආගන්තුක භික්ෂුවක් හරි ඇවිල්ලා බුදුන් දකින්න ඕන කියලා කිව්වොත් පුදුම සතුටින් ඒ භික්ෂුව ඇරලවන්න යනවා කියලා සඳහන් කරන්නේ. එයි තව පාරක් භාග්‍යතුන් වහන්සේ දැක්කේ. උදේට 9 පාරයි, හවසට 9 පාරයි. ආනන්ද හාමුදුරුවෝ හැම දවසකම දවසකට 18 පාරක් බුදුන් වඳිනවා කියලා සඳහන් කරනවා. ඉතින් අපි මේ සංසාරයේ ඇත්තටම මෙච්චර දුක් විඳ යන්නේ ඇයි? අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ දවසකට 18 වතාවක් භාග්‍යතුන් වහන්සේට වඳිනකොට හුඟක් දෙනා කල්පනා කරලා බලන්නකෝ මාසෙකට කී පාරක් වැන්දාද කියලා. එහෙමයි හිතන්න ඕනේ අපි. උන්වහන්සේ දවසකට 18 පාරක් වඳිනවා. මම මාසෙකට කී පාරක් බුදුන් වඳිනවද කියලා අපි හිතන්න ඕනේ. අපේම දුර්වලකම නිසා අපිට මේ සංසාරේ ඈත් වෙලා තියෙනවා මිසක් අපේ උනන්දුව තිබ්බනම් ඊට වඩා කෙටි කරගන්න තිබ්බා. පින්නතුනි ආනන්දයන් වහන්සේ ධාතුන් වහන්සේලා ටික අරන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේ තැන්පත් කරාම ඒ ධාතුන් වහන්සේලා දිහා බලාගෙන සඳහන් කරන ඇද්දල පාටයි කියලා සාරිපුත්තයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. ඒ ධාතුන් වහන්සේලා අතේ තියාගෙන ගාථා 500කින් සරියුත් හාමුදුරන්ගේ ගුණ වර්ණනා කරනවා. ඒ ගුණේ වර්ණනා කරගෙන යනකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මට නම් දැන් මොකවත් තේරෙන්නේ නැහැ. මට දිශාව වැටහෙන්නේ නැහැ. ධර්ම කාරණා මතකත් නැහැ. ස්වාමීනි මට නම් මුකුත් තේරෙන්නේ නැහැ. බලලෙකුගේ කටගාවට ගිහපු කුකුලෙක් වගේ මං වෙවුලනවා ස්වාමීනි දැන් කියලා. ඇයි මේ? අර ಗುಣ කියාගෙන යනකොට හිතෙනවා අනේ මේ මහා පුරුෂයන්න් වහන්සේ දැන් ධාතුවක් විතරනේ. බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි ඔවැනි ಗುಣ තියෙන මේ මහා පුරුෂයන් වහන්සේ දැන් මේ සංඝයාවත් මේ වෙනකොටත් දන්නේ නැහැ මේ සාරිපුත්තයන් වහන්සේගේ ಗುಣ මෙහෙමයි කියලා. අනේ ස්වාමීනි ඔවැනි ಗುಣ තිබිච්ච මේ මහා පුරුෂයා දැන් අපට ධාතුවක් විතරනේ. උන්වහන්සේ අපට අවවාද කළා. උන්වහන්සේ අපට අනුශාසනා කළා. අපේ ජීවිතය හදාගන්න මඟ කියලා දුන්නා. ස්වාමීනි දැන් උන්වහන්සේ ධාතුවක් විතරයි. ස්වාමීනි මට නම් දැන් ඉවසන්න බෑ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දන්නවා ආනන්ද හාමුදුරුවෝ සංවේදී කියලා. නමුත් සංවේගී ආනන්ද හාමුදුරුවන්ගේ සංවේග නැති කරන්න ඕනේ. දැන් දානවා ඒ ආනන්ද සාරිපුත්තයන් ඔබේ සීලස්කන්ධය අරන් ගියාද? ඔච්චර දුක. සාරිපුත්තයන් ඔබේ සමාධිස්කන්ධය අරන් ගියාද? සාරිපුත්තයන් ඔබේ ප්‍රඥාව අරන් ගියාද පිරිනුවම් පානකොට? නෑ ස්වාමීනි නෑ එහෙම නෑ. නමුත් මේ මහා ගුණ කදම්බේ අද අපිට නෑ. ඉතින් මේ ආදි වශයෙන් හරීම සංවේදී වෙනවා. ඉතින් පින්නතුනි මේ සාරිපුත්තයන් වහන්සේගේ ගුණයන්ගෙන් හැකියාවන්ගෙන් දූවිලි මාත්‍රයක්වත් අපි කතා කළේ නෑ. නිමක් නැති මහා ගුණ කඳක් තියෙන ඒ උත්තමයන් වහන්සේ කොයිතරම් නිහතමානීද කියන කාරණාව තමයි කරුණු දෙක තුනකින් අපි මේ සාකච්ඡා කළේ. එවන් ශ්‍රේෂ්ඨ උතුමෙක් ඒ තරම් නිහතමානී නම් උන්වහන්සේ එතෙන්ටපත් කළෙත් මේ ධහම. එහෙනම් අපේ ජීවිතයේ ඒ ධහම ඇතුල් වෙන්න බද්ධ වෙන්න තමයි අපි නිහතමානී වෙනවා වෙන්නේ. යමෙක් අහංකාරයි නම් යමෙක් තුල නිවාත ගුණේ නැත්තම් යමෙක් උඩඟුයි නම් උද්දච්චකම වැඩි නම් බාහිරින්ම ඔහු ගැන කරන්න තියෙන තීරණය මොකද්ද? ධර්මයෙන් තොර
හිස් පුද්ගලයෙක්. ඒකයි තීරණය කරන්න තියෙන්නේ. ධර්මය නොදන්න හිස් පුද්ගලයෙක්. ඒකයි මේ ස්වභාවය. එතනින් එහාට ඔහු ගැන අය කතා කරන්න දෙයක් නැහැ. ආන් ඒක දැනගෙන ඔබ හිස් කෙනෙක් බවට පත් වෙන්නේ නැතුව බුදු දහම ලැබිලා තියෙන මොහොතේ පිරුණ කෙනෙක් හැටියට මේ ජීවිතෙන් සමුගන්න කටයුතු කරන්න. එදාට ඔබ මොන වගින්ද පිරෙන්නේ? දහමින් පිරීලා, ගුණයෙන් පිරීලා, ධර්මයේ පිරීලා, ආධ්‍යාත්මයේ පෝෂණය වෙලා, සුගතියට යන්න පින් පිරීලා, දුගතියට යන්න තියෙන මඟ වැහිලා, සුගතියේ දොර ඇරිලා, කාරණා කීයකින් සමෘද්ධමත් වෙලාද? ආන් එවන් ජීවිතයක් පෝෂණය කරගෙන මරණය දකින්න හැම මොහොතකම සිනහ මුසුව ඒකට මුහුණ දෙන්න පුළුවන් ජීවිතයක් ගොඩනගන්න පුළුවන් වුණොත් මේ බුද්ධාන්තරයෙන් ඔබත් මේ ජීවිතෙන් ලබලා තියෙන හොඳ ඵලයක්. ඔබම අධ්‍යයනය කරන්න මම මේ දහමින් ප්‍රයෝජනයක් අරන්ද නැද්ද කියලා. මම මේ වටිනා හඳුන් හරේ උරගාලා මගේ ජීවිතයට ටිකක් එකතු කරගෙනද කියලා කල්පනා කරලා බලන්න. එකතු වෙලා නම් ඔබට සතුටු වෙන්න පුළුවන්. නැහැ කියලා හිතෙනවා නම් එළව මෙලව දෙකම දුක් විඳින්න වෙනවා කියන කාරණාව තමයි කියන්න වෙන්නේ. ඒ නිසා මෙවන් ශ්‍රේෂ්ඨ දහමක් Tamanට හම්බෙලා තියෙන මොහොතක ඔවැනි වටිනා ජීවිතයක් ඔබට ලැබිලා තියෙන මොහොතක එයින් ප්‍රයෝජන අරගෙන සතුටු සිතින් මෙලවින් සමුගන්න පුළුවන් ජීවිතයක් ගොඩනගන්න රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා අංක 80 බංගලාවත්ත රම්මුතුගල කඩවත ලිපිනෙහි පදිංචි චමින්ද පියාණන්, චාන්දනී මෑණියන් සහ දරුවන් වන නදීෂා, හංසනී, තිසර, යසදි යන පවුල් වල අය විසින් උතුම් අරමුණ හැටියට සඳහන් කරනවා දේශකයන්න් වහන්සේට උතුම් ශාසනික මෙහෙවර සිදු කිරීම සඳහා රත්නත්‍රයේ ආශිර්වාදයෙන් තව තවත් ශක්තිය, ධෛර්යය ලැබෙන්නත් උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය ලබාගෙන සැනසෙන්නත් පුණ්‍යානුමෝදනා කිරීම මේ උතුම් පින්කමේ ප්‍රධාන පරමාර්ථය බව සත්පුරුෂ පිරිසක් විසින් සිදු කරපු ඒ උතුම් ප්‍රාර්ථනාව පෙරටු කරගෙන දායකත්වයේ දරූ අයගේ පවුල්වල සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. උදව් උපකාර කළ සියලු දෙනාටමත්, පවුලේ සියලු ඥාතීන්ටත්, දේශනාවට සහසම්බන්ධ වූ සියලු දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ කුසලයේ හේතු වේවා. මිය පරලෝ යන්නට යෙදුන H.G. ගුණසේන, නිහාල් විතානාච්චි, වසන්තා කරුණාවති, ලාල් අබේවර්ධන, පාලිත උපාලි අබේවර්ධන සහ ඩික්සන් යන අයටද මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය මහිමයන් අනුමෝදන් වී උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් කර ගන්න ලැබේවා. ඊට අමතරව ඒ වයලට් නෝනා සහ ඔස්ටින් රාජසිංහ යන අයටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. යසදි, සනුද්‍යා, නුහාන්, සංසිත, ලිතුම්, වේතාරා, රොනාල්, මොනාරා, තෙසරිනි, තිසර සඳරුවන් යන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. තුනුරුවන්ගේ පිහිට සරණ ආරක්ෂාවේ යයට නිරන්තරයෙන් ලැබේවා. ආශිර්වාද කරන්ට යෙදුන දුවා දරුවන් ඇතුළු පවුලේ සුජීවත්ව ඉන්න සියලු දෙනාටමත් දායකත්වයේ දරන සදැහැති පින්නතුන්ටත් තමන්ගේ නමින් නිදන ප්‍රාප්තියට පත් වන අනෙකුත් සියලුම ඥාති වර්ගයාටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාටම පින් හා දීර්ඝායුෂ ලැබේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වෙන්න සියලු දෙනාටම වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. මෝහක්ඛයෝ නිබ්බානං